උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා ඔස්ට්‍රියාවේ වියානානුවර පදිංචි යුවලක් විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දැනට පවතින කොරෝනා වසංගත රෝගී තත්වය මුළු ලොවින්ම තුරන් වී සියලු ලෝක සත්වයින්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. ධර්මය ශ්‍රවණය කරන සැමට ධර්මාවබෝධය සහ ප්‍රඥාව වැඩිවීමට මේ පින උපකාර වේවා. ලෝවැසි ලක්වැසි සියලු දෙනාට ධර්මාවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුඤ්ඤලෝකෝ තිබන්තේ උච්චති කිතාවතානකෝ බන්තේ සුඤ්ඤලෝකෝ ති උච්චති තී යස්මා චකෝ ආනන්ද සුඤ්ඤං අත්තනේන වාත්තනේන වා ඊතාවතා චකෝ ආනන්ද සුඤ්ඤලෝකෝ ති උච්චති තී. සදහවතුනි, ලෝකගුරු බුදු පියාණන් වහන්සේගේ සදහම් දේශනා මිනිසුන්ගේ චිත්තසංතානයන්හි පවතිනා වූ දුක්ගිනි නිවෙන්න සුළු විය යුතුයි. දුක්ගිනි නිවීම සඳහාම දේශනා කළ වදාළ දහමක් බව පිළිගත් සත්‍යතාවයක්. වර්තමාන සමාජ ජීවත් වෙන මිනිස් හදවත්වලට දුක්ගිනි නිවා ගැනීමේ දහම ප්‍රයෝජනට ගන්නට අසමත් වී ඇති බවක්, නොහැකි වී ඇති බවක්, ඇතැම්හු අනුගමනය කරන ක්‍රියාපිළිවෙත් තුළින් අපට පෙනෙනවා. ඔවුන්ට බලාපොරොත්තුවක් නැහැ ගෞතම සාසනය තුළ බුදුන් වහන්සේගේ දහමින් නිවෙන සැලසෙන ජීවිතයක්. ඔවුන් ප්‍රාර්ථනීය නිවනක් තියන අය. ඔවුන් මරණින් එහා පැත්තේ තියෙන නිවීමක් බලාපොරොත්තු වෙන අය. නිවීම සඳහා තවත් බුදුවරයෙකුගේ පැමිණීම බලාපොරොත්තු වෙන අය. මේ රටේ පවතින සංකල්ප. මේ සංකල්ප බිහිවුනේ ඇයි? කලක් තිස්සේ සසුන් ගත වූ නොවූ අය යම් යම් උත්සාහයන් දරා තිබෙනවා. නිවෙන සැනසෙන ජීවිතයක් සොයා ගැනීම සඳහා. උත්සාහයන් දැරුවට ඒවා නොමගින් යමින් දැරූ උත්සාහයයිද කියලා හිතෙනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වල තිබෙනා වූ නෛර්යානික කියන වචනේ අක්‍රිය වෙන්නට බෑ. නෛර්යානික කියන එකේ තේරුම නිවන් පැත්තට යොමු කියන එක. ධර්ම රත්නයේ සතුව තියෙනා වූ ගුණ විග්‍රහයේදී පවතින්නේ ස්වාක්ඛාතයි කියලා. සම්දිට්ඨිකයි කියලා. ඒ කියන්නේ සතර මඟ සතර ඵලයන්ගෙන් නිවෙන්න සැනසෙන්න ප්‍රමාණවත් කියන එක. ඒ වගේම ජීවිතය තුළම ප්‍රතිඵල ලැබෙනවායි කියන එක. මේවාට අක්‍රිය භාවයක් උදා වෙන්න බෑ ගෞතම සාසනය තුළ. සක්‍රිය වෙන්න ඕන. අපි එහෙමයි ධර්ම ශ්‍රවණය කරන්න ඕන. මේ තියෙන සක්‍රිය භාවය අපට අහිමි වුණේ කුමක් නිසාද? කොතනක හෝ තියෙන දෝෂයක් නිසාද? අපේ අවබෝධය වැරදි නිසාද? අපට වටහා ගන්නට බැරි අර පොතේ සඳහන් කරන පරිදි පදපරම පුද්ගලයින් නිසාද 100%ක්ම? එහෙම වෙන්නත් බෑ. එදාට වඩා බුද්ධිය දියුණු, තාක්ෂණය දියුණු, පහසුකම් දියුණු මේ සමාජයේ අස්සරතෙන් ගමන් ගිය මිනිසුන්ට වඩා දුන්නෙන් හීතලය විද පණිවිඩය වූ පුද්ගලයන් හිටියාට වඩා කොතරම් දියුණුද? මේ දියුණු බුද්ධියක ඉන්න අයට මේ දේ තේරුම් ගැනීමට අපහසුයි කියන එක, තේරෙන්නේ නැහැ කියන එක
අපට කරගන්නා වූ නිගා කර ගැනීමක් විදිහට මම දකින්නේ. එබැවින් ඒ මතේ පිහිටන්නේ නැතුව විමර්ශනයට ලක් කරන විට ත්‍රිපිටක දේශනා ත්‍රිපිටක නම් බුද්ධ වචන වල පවතින ආ වූ දේශනා වල යම් යම් සැඟවුන අරුත් යම් යම් සැඟවුන රහස් අපට හොයාගන්න හම්බ වෙනවා. මෙන්න මේවා අපට නිවැරදිව විවරණය කරගන්න පුළුවන් නම් මම හිතනවා අපට අලුතෙන් හිතන්න කාලයක් එනවා. නැත්නම් අපිට මේ බුදු සරණ ධම් සරණ කියන එක සක්‍රිය කරගන්න පුළුවන් වෙනවා කියන්නේ. ඒ වදන් දෙක යලිත් මතක් කරගන්න. බුදු සරණ ධම් සරණ සංඝ සරණ. සරණ කරගන්නවයි කියන්නේ පිහිට කරගන්නවා කියන්නේ. බුදුන් වඳින දහම් වඳින සංඝුන් වඳින ශාසනයක් අපිට තිබෙනවා. එතකොට එය සරණ කර ගැනීමක් නෙවෙයි. ඒක ගරු කිරීමක්. වෙනුම් පිදුම් කිරීමේ ඇති වරදක් නැහැ. නමුත් එය සමාසරණ කර ගැනීමක් වෙනුවට බුදු පියාණන් වහන්සේ එලි කළ දහමට උන්වහන්සේට උපහාර දැක්වීමක් කියන තැනටපත් කරගන්න. නැත්නම් පුද පූජාවන් පවත්වන තැනක් පුද පූජාවන් පැවැත්වීමක් බවට පත් කර ගැනීමක් කරන් තිබෙනවා. පුද පූජා පැවැත්වීම අවශ්‍ය වෙන්නේ අයත්වන්නේ ආමිෂ පූජාවන් පැත්තට. ඒකට විපාක නැතිව අනවි. කළගුණ සැලකිය යුතු අයට කළගුණ සැලකීම නැති වරදකුත් නැහැ. නමුත් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වැනි උත්තමයෙක් අපෙන් මා මේ සත්‍ය පසක් කරගත්තා. නුඹලා මට සියලු දෙනාම ගරු කරපල්ලා වැඳ වැටියල්ලා කියලා එහෙම දේශනා කරපු තැනක් අපි දකින්නේ නැහැ. උන්වහන්සේගේ ගැන්වීම ඊට වඩා වෙනස් දෙයක්. ඒකට කියන්නේ අත්දීපා භික්කවේ විහෙරත අත්ථ සරණ අනඤ්‍ය සරණා ධම්මදීපා විහෙත ධම්ම සරණ අනඤ්‍ය සරණා කියලා. තමන්ට තමන් දිවයිනක් කොටගෙන ආරක්ෂාවක් කොටගෙන වාසය කරන්න ධර්මයේ සරණ කරගන්න කාගේවත් සරණ යන්න එපා කියන විශේෂ වචනයක් තියෙනවා. කාගේවත් සරණ යන්න එපා. මේ බුදුන් වහන්සේ වදාරන්නේ. තමන් සරණ කර ගැනීම. මෙන්න මේ තමන් සරණ කර ගැනීම නම් වූ ක්‍රියාදාමයේ යටතේ අපට ධර්ම හොයන්න වෙනවා. කොහොමද අපි අපට සරණක් වෙන්නේ මිහි පහනක් වෙන්නේ ආලෝකයක් වෙන්නේ. මේ පිළිබඳ තොරතුරු අපි වෙනුවෙන් නැත්නම් අනාගත සමාජය වෙනුවෙන් ප්‍රශ්න කිරීමට ලක් කරපු අය ඉන්නවා. සත්‍යක උදය ආනන්ද හාමුදුරුවෝ ඒ වගේම තවත් එබඳු ස්වාමීන් වහන්සේලා වුන් ඒ කාලේ හිටපු බුදුන් වහන්සේගෙන් විමසූ ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්නවලට දීප පිළිතුරු තිබෙනවා. ඒ පිළිතුරු ඒ අය සඳහා පමණක් සීමා වන්නේ නැහැ. අදටත් මේ පිළිතුරු වළංගු කරගන්න පුළුවන් නම් බුදු සමෙන් අපේක්ෂිත ලෝකෝත්තර සැනසීම අපට අහිමි වෙන්න හේතුවක් නැහැ. එහෙම දෙයක් තමයි අපේ ධර්ම දේශනාවට අපි පාදක කොටගත්තේ. සංකෘතිනිකායේ පවතිනවා ශුන්‍ය ලෝක සූත්‍රය කියලා. ආනන්ද හාමුදුරුවෝ අතකෝ ආස්මා ආනන්දෝ යන භගවතේන උපසංකා මෙහෙමයි සූත්‍රේ පටන් ගන්න. එකල්හි ආයස්මත් ආනන්ද ආයස්මත් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹුණා. එළඹිලා බුදුන් වහන්සේට වැඳලා එකත් පස්ස වාඩි වැඩ හිටමින් තමයි මේ ප්‍රශ්නය අහන්නේ. ස්වාමීනි ලෝකේ ශූන්‍යයි කියලා කියනවා. ලෝකේ ශූන්‍යයි කියලා කියනවා. ශුන්‍ය ලෝකෝ බන්තේ උච්චති. ස්වාමීනි මේ ලෝකේ ශූන්‍යයි කියලා කියනවා. කොහොමද මේ ලෝකේ ශූන්‍ය වන්නේ? හිතාවතානකෝ බන්තේ ශුන්‍ය ලෝකෝති උච්චති. කොපමණකින්ද මේ ලෝකේ ශූන්‍යයි කියලා කියන්නේ? මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නෙට දීපු උත්තරය තමයි ධර්ම දේශනාව වෙන්නේ. මෙන්න මේ බුදු සමයේ පවතින ශූන්‍යතා නම් වූ දර්ශනයක්. විශේෂ මහායාන සූත්‍ර දේශනාවල පවතිනවා. ත්‍රිපිටක සූත්‍ර දේශනාවලත් තියෙනවා. ශුන්‍යතෝ ලෝකං අවික්ඛංසු. ශුන්‍යං අත්තනේනවා අත්තනියනවා. ලෝකෝත්තර මග්ගංගා ශුන්‍යතා කියන තැන්වල එහෙම තියෙනවා ශූන්‍ය කියන වචනයක්. වර්තමාන සමාජයේට pāli භාෂාවේ තියෙන ශූන්‍ය කියන වචනය
සිංහලට ඇවිත් තියෙන්නේ ශූන්‍යයි නැත්නම් හිස් බිඳුවයි කියන අර්ථය. අපි මේ බුදුන් වහන්සේ වදාළ ශූන්‍යතාවය කුමක්දයි හොයාගෙන යන්න ඕන. මෙතනදී ලෝක කියන වචනේ පවා අපට විග්‍රහ කරගන්න වෙනවා. අපි සමාජයෙන් ඉගෙන ගැනීම ලබද්දී අප ජීවත් වෙනා වූ පෘථිවියටයි ලෝකය කියලා කියන්නේ. ඇතැම් දේශනාවලදී මම අසා තිබෙනවා යම් දේශනාවලදී මේ ලෝකේ පවතින සියලු දේවල් නම් වශයෙන් සඳහන් කළාට විද්‍යාවේ මූලධර්ම සංඛ්‍යාවක් වගේ බුදු සමයේ පඨවි ආපෝ තේජෝ වායෝ නම් වූ ධාතු හතරක් මූල කොටගෙන හට ගන්නවා අය. ධාතු හතර හැරෙන විට ඒකත් ශක්තියක් පමණක්. එබැවින් මේ ලෝකේ ද්‍රව්‍ය වශයෙන් පේන කිසිවක් නැහැ කියලා ඔහොමත් ලෝකේ වස්තුන්ගෙන් ශූන්‍ය කරලා කතා කරන දර්ශනම මාසාති වෙනවා. කල්පනා කරලා බැලුවම ඇත්ත වගේ පේනවා. නමුත් ලෝක කියන වචනේ තේරුම් ගත්තේ නැතුව එහෙම විග්‍රහ කරපුවම වට ලෝකෙට යන්න බැරි වෙනවා. ඒ ලෝකය කියන්නේ බාහිර වස්තුන්නේ. ආරෙවෙනි ලෝකය කියන්නේ මොකද්ද? ආරෙවෙනි ලෝකය කියලා තියෙන්නේ අරියස්වෙනි ලෝකෝ කියන වචනේ වෙනම තියෙනවා. අපි ළඟ පවතින යම්කිසි සියුම් ක්‍රියාදාමයක් වෙද්ද. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් බෙදාගෙන හිටියට පොදුවේ ගත් කල අපි ළඟ ක්‍රියාත්මක වෙන්නා වූ සියුම් ධර්මතාවයක් බුදු සමය විග්‍රහ කරනු ලබනවා. ඒ තමයි පංචස්කන්ධ ධර්මතාවය. පංචස්කන්ධ ධර්මතාවයට තමයි ලෝක කියලා කියන්නේ. ලුජ්ජති පලුජ්ජතු ලෝකෝ කියන වචනෙන් පැහැදිලි කරන්නේත් ඒක බාහිර ලෝකේ වස්තු කැඩෙන හින්දා නෙමෙයි. කැඩෙන මිදෙන අර්ථයෙන්. පංචස්කන්ධ ධර්මතාවය නිරන්තරයෙන් හටගන්න නැසෙන ස්වයංක්‍රීය ක්‍රියාදාමයක්. අපි නැති කරන්න දඟලන්න ඕන නැහැ. ස්වභාවයෙන්ම හටගත් තැනම ලොප් වෙන ක්‍රියාදාමයක්. ඒ තමයි අපෝ ජීවත් කරන මූලික ශක්තිය ඒකකය. කෙනෙකුට නම් වශයෙන් සඳහන් කළාට අපි හිතින් සඳහන් කළා වූ ස්ත්‍රී පුරුෂ නාමකරණයන් සියලු දෙනාම පොදුවේ ගත් කල ඇස කන නාසය දිවකය සිත කියනා වූ දොරවල් 6කට 6න් ගන්න අරමුණු ගැනීමකට කොට වෙනවා සීමා වෙනවා. මේ අරමුණක් මූල කොටගෙන සිදුවෙනා වූ සංසිද්ධිය විග්‍රහ කිරීමට තමයි බුදු සමයේ මේ ස්කන්ධ පංචකය නම් වූ අභිධර්මයක් විග්‍රහ කරලා තිබෙනවා. ඇහැට රූපයක් හමු වුණාට සිදුවෙන දේ. කනට ශබ්දයක් හමු වුණාට සිදුවෙන දේ. නාසයට ගන්ධයක් හමු වෙනට සිදුවෙන දේ. තමයි පංචස්කන්ධ ධර්මතාවෙන් විග්‍රහ කරන්නේ. අපි පෙනෙනවා, දකින්නවා කියනවා, ඇසෙනවා කියනවා. ඒ අපේ විග්‍රහය. මේ එකකට ගෙනහම හරි පහසුයි. ඒ පහසු වෙන්නේ ඇසට හම් වෙන්නේ මොනවාද, කනට හම් වෙන්නේ මොනවාද, නාසයට හම් වෙන්නේ මොනවාද කියලා විග්‍රහ කරලා බලපුවාම අරමුණු 6ක්. අරමුණු වලට කියනවා රූප කියලා. රූප කන ඇස නිසා, ශබ්ද රූප කන නිසා, නාසය නිසා ගන්ධ රූප, දිව නිසා රස රූප, කය නිසා ස්පර්ශ නැත්තම් පොට්ටබ්බ රූප, මනෝද්වාරික අරමුණු නිසා ධම්ම හේවත් ලෝභ දේශ මොහ ආරම්මණය. මේ සයම රූප කියලා කතා කරන්නේ. රූප කියන්නේ අතට අහු වෙන ද්‍රව්‍යයක් වශයෙන් සලකන්න එපා ඉතින්. රූප ආරම්මන, ශබ්ද ආරම්මන, ගන්ධ ආරම්මන. මට කියන්නේ රූප කාය කියලා. මෙන්න මේ රූපයන් මුල් කොටගෙන ඒවා හඳුනා ගැනීමට අවශ්‍ය ධර්මතා කීපයක් ක්ෂණිකව එතන සිදු වෙනවා. අපි මේ හැම දෙයක්ම හඳුනා ගන්න ඕන, විඳින්න ඕන. විඳීමේදී සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් වේදනාවක් මේ රූපය සමග පහළ වෙනවා ඇසේ කන්නේ. ඒකට වේදනා චෛතසිකය කියලා කියනවා. වේදනා කාය කියලා කියනවා. වේදනා කාය කියවම එක කාය නෙවෙයිනේ. ස්කන්ධය. අන්නේ අර්ථයෙන් තමයි රූප ස්කන්ධය වෙන්නේ ශරීරේ නොවි. වේදනාව හඳුනන්නට අපිට චෛතසිකයක් අවශ්‍ය වෙනවා. ඒ ධර්මයේ සඳහන් කරන ලබන්නේ හඳුනාගන්න නම් සංඥාවයි කියන සංඥාර්ථයෙන්. මේ හැඳිනීමේදී ඒ සම්බන්ධයෙන් නැති වෙනා වූ කැමැත්තක් අකමැත්තක් එකතු වෙනවා. එතෙන්ට ශනිකව සංඛාර පදේ දාගන්න ලබන්නේ සඳහා. මේ සියලු ධර්මයන් සිදු වෙනකොට ඇස නිසා හෝ කන නිසා හෝ නාසය නිසා හෝ වෙනස් වෙන්නේ ඇස නිසා නම් රූප, කන නිසා නම් ශබ්ද රූප වීම පමණයි. ඊතර සියල්ල වේදනා සංඥා සංකාර විඥාන. සිදුවන දේ විශේෂයෙන් දැන ගැනීම කියන අර්ථයේ විඥාන.
ඔන්න අපි ඔක්කොමගේම ජීවිතවලට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ලෝක ඒකකය බුදුන් වහන්සේ බද්ධ කරලා තිබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අර ප්‍රශ්නට උත්තරේ වශයෙන් බුදුන් වහන්සේගේ පිළිතුරේ සඳහන් වෙලා තිබෙන්නේ යස්මාචකෝ ආනන්ද. ආනන්ද යම් විටක ශුඤ්ඤං අත්තනේනවා අත්තනියනවා. මේ ලෝකය මට සහ මට ආйти දේවල් වලින් හිස් කියලා කියනවා කියලා බුදුහාමුදුරුවෝ මනක් පැහැදිලි කරනවා. හරි ලස්සනයි ඒක. මේ ලෝක ධර්මතාවයන් මම සහ මට ආйти දේවල් වලින් ශූන්‍යයි කියලා තමයි බුදුහාමුදුරුවෝ එලි කරන්නේ. යස්මාචකෝ ආනන්ද කියලා පැහැදිලි කරන එත්තාවතාචකෝ ආනන්ද ශුඤ්ඤ ලෝකෝති උච්චති කියලා පැහැදිලි කරනවා. දැන් ඊළඟට මෙතනදී මේ ශූන්‍ය වෙන්නේ මොනවෙන්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා ශූන්‍ය වීම වෙනුවට එයින් අනිත් පැත්තට ගිය ගමන අපි ඉගෙන ගන්න වෙනවා. අන්න ලෝක විග්‍රහය හරි හොඳට තිබෙනවා. කොහොමද මේ ලෝකේ ශූන්‍ය වෙන්නේ කියලා විමසන උන්වහන්සේ චක්කුකෝ ආනන්ද ශුඤ්ඤං අත්තනේනවා අත්තනියනවා. රූපංකෝ ආනන්ද ශුඤ්ඤං අත්තනේනවා අත්තනියනවා. චක්කු සම්පස්සකෝ ආනන්ද ශුඤ්ඤං අත්තනේනවා අත්තිනේනවා. චක්කු පංසස්පස්සපච්චය උපජ්ජති සුඛං සෝමනස්සං වේදනා ශුඤ්ඤං අත්තනේනවා අත්තනියනවා. අන්න එහෙම. ඇසට හමු වෙන රූපය එනිසා පහළ වෙන ස්පර්ශය එනිසා පහළ වෙන සැප දුක් උපේක්ෂා වේදනා එනිසා පහළ වෙන හඳුනා ගැනීම චක්කු විඥානය මෙන්න මේවට අයිති කාරණා මම සහ මට අයිති දේවල් වලින් ශූන්‍යයි කියන එක තමයි බුදුහාමුදුරුවන්ගේ සොයා ගැනීම නැත්නම් ඉගැන්වීම. මේක ඇස වගේම කනටත් එහෙමයි. අරක කතා ගන්න. සෝතංකෝ ආනන්ද ශුඤ්ඤං අත්තනේනවා අත්තනියනවා. සෝතේට කනට නම් ඊට පස්සේ රූපං වෙනකොට සද්දං ශබ්දේ ශූන්‍යයි මම සහ මට අයිති දේවල් වලින්. ඒ දෙක ස්පර්ශ වීම සෝත සම්පස්ස. ඒ නිසා හට ගන්නා වූ කැමැත්ත හෝ අකමැත්ත හෝ මධ්‍යස්ථ බව සැප දුක් උපේක්ෂා වේදනා ඒවා හඳුනා ගැනීමට පහළ වෙන්නා වූ සෝත විඥානය. මේ විදිහට තමයි මේ ලෝකේ විග්‍රහ කරන්නේ. එතකොට මේ ලෝකේ අපි හැමෝම ගාව තියෙනවා. හැබැයි හැමෝම ගාවත් තිබෙන්නේ ඔය බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට නෙමෙයි. අන්න එතන ඉඳලා අපට මේ වැරදි තත්ත්වයක් සිදු වෙන බව සහ ඒ වැරදි තත්ත්වය නිවැරදි කර ගැනීමට කිසියම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව බුදුන් වහන්සේ කියන්නේ. අපි ළඟ නම් මේක ඇත්ත සිද්ධිය එක නෙමෙයි. ශූන්‍ය නෑ. ශුන්‍යං වෙනකොට අපිට එකට කියන්න තියෙන යුක්තයි කියලා. මම සහ මට අයිති දේවල් වලින් යුක්ත වෙලා තිබෙන්නේ. අන්න මේ මම සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වූ ලෝකය පෞද්ගලිකව මම සහ මට අයිති දේවල් වලින් යුක්ත කර ගැනීම නිසා තමයි මිනිස්සුන්ට ලෝකයේ සැප වෙනවට දුක් විඳින්න වෙලා තිබෙන්නේ. ඒක එක්තරා විදිහක නොමග යාමක්. ගුරුවරු සිටියේදී මව්පියන් සිටියේදී දරුවෙක් හොරෙන් නොමග ගියොත් අපි කියනවා නොමග ගියයි කියලා. වැරදි පැත්තකට ගියයි කියලා. ඒ වගේ බුදුවරු සිටියේදී බුදුවරුන්ගේ දහම් තිබියදී මේ මිනිස් සමාජය නොමග යන්නේ ඇයි? ඒ නොමග යන නිසානේ මේ ව්‍යසනයන්ටපත් වෙන්න සිදු වෙලා තිබෙන්නේ. අවාසනාවකට ඒ ගැඹුරු දහම හදාරන්නට අපට ළමා කාලෙදී ලැබෙන්නේ නැහැ. එබැවින් අප මේ පිළිබඳ අනවබෝධයෙන් මේ වැරද්ද කෙරෙහි ඇලෙමින් ගැටෙමින් වැඩි දියුණු කරගන්න සිටිනවා. එහෙම ශුන්‍යතා දර්ශනයක් දේශනා වෙන බවට කරුණු පැහැදිලි කිරීම පාසල් අධ්‍යාපනය තුළ දහම් පාසල් අධ්‍යාපනය තුළ ලබා දෙන්නා වූ ඉගැන්වීම් තුළ නැහැ. ඊට වඩා සරල දහමක් තමයි අපට ඉගෙන ගන්න ලැබෙන්නේ. ඒ සරල දහම බුදු සමයේ ඉගැන්වීම් පිළිබඳව වදන් පෙළවල් පමණයි. කටපාඩම් කරගත්තහම විභාගයට ලියන්න පුළුවන්. අරුතින් ගැඹුරු නැති වදන් පෙළවල් බවට සීමා වෙලා තිබෙනවා. මේ දැනීම අපට සියල්ල ලබා දේවි කියලා අපි හිතනවා. නමුත්
බුදු සමය පිළිබඳව නෙමෙයි අනිකුත් දේවල් සම්බන්ධනොත් මේ දැනීම ලබා ගත්තට දැනීම උපයෝගී කරගන්න පුළුවන් ජීවත් වෙන්නට ඒ දැනීම තුළින් මේ නිවීම ලබා දෙන්නේ නැහැ. එබැවින් බුදු සමය පිළිබඳව ප්‍රායෝගික බවකින් තොරව දැනීම ලබා ගත්තත් එය තවත් දැනුවත්කමක් උගත්කමක් බවට පත් වෙනවා වුණාම එය ප්‍රමාණවත් වන්නේ නැහැ නිවීමට. එය නිවීමට ප්‍රමාණවත් වන ආකාරයෙන් යොදාගන්නේ කොහොමද? ඒක අපි කල්පනා කරන්න ඕන. ඒ සඳහා මේ කියපු කරුණු එකින් එක අපි විග්‍රහයකට ලක් කරගන්න ඕන. ශූන්‍ය වන්නේ කෙසේද? යුක්ත වන්නේ කෙසේද? දැන් වදාරන්නේ මම සහ මට අයිති දේවල් වලින් ශූන්‍යයි කියලා. අනිත් පැත්ත මම සහ මට අයිති දේවල් වලින් යුක්ත වෙන්න ඕන. මෙතනදී අපි ඉතා ප්‍රවේශමෙන් තේරුම් ගත යුතු වදනක් තියෙනවා. මම යන්න. මම යන්න ඕනෑම භාෂාවක තියෙන පදයක්. ඒ වගේම විවාහාර ලෝකේ පුද්ගලයන් සඳහා භාවිත වෙන දෙයක්. මව්කුසින් බිහිවන ජීවිත අවසානයේ මේ යන පුද්ගලයාට කයක් තිබෙනවා, අනන්‍යතාවයක් තිබෙනවා, ස්වභාව ස්වභාවයක් තියෙනවා, නමක් තිබෙනවා. එහෙම පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයෙක් නෑ කියන වදන මේ වචනෙන් කියවෙන්නේ නැහැ. මේ පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන්නා වූ මේ ක්ෂණික ක්‍රියාදාමය මොහොතින් මොහොත ඇති වී නැති වෙන යන දෙයක් බව බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. අපේ දේශනාවන් ශ්‍රවණය කළ අයට මා මතක් කළ වදනක් මතක් කරලා දෙන්නම්. සවන් දී තිබෙනවා නම් මතක් වේවි, නැත්නම් දැනගන්න ලැබේවි. කන්දේසු ජායමානේසු ජීයමානේසු මියමානේසු. මේ ස්කන්ධ නම් වූ සමූහය හටගන්න කල්ලි සහ දිරණ කල්ලි සහ මේ යන කල්ලි. අසුරු ගසන ස්නේහකටත් වඩා ඉක්මනින් ඒකයි කනේ කනේතුන් කියලා කියන්නේ. ඔබද උපදින්නේය, දිරන්නේය, මේ යන්නේය. ඒ අසුරු ගසනේ ශරණයකින් උපදින දිරණ මැරෙන ඒකකයේ තුල තියෙන දෙයක් තමයි බුදු සමය සඳහන් කරන්නා වූ මම යන්න. අර කයේ තියෙන දෙයක් නෙමෙයි. එතකොට මේ මම ස්වභාවයන් එහෙනම් ශරණයකින් ඉපදී ශරණයකින් නැති වී ආ යුතු දේවල්. ජීවිත මුල සිට අවසානයේ දක්වා තිබිය යුතු දේවල් නෙවෙයි. එබැවින් බුදු සමයේ මම සංකල්පයේ ගැඹුරුයි. මම සංකල්පය හඳුනා නොගැනීමම දුකටපත් වීමට හේතුවක් වෙනවා. එබැවින් සිවුම්ම තේරුම් අරගන්න ඕන. බුදුන් වහන්සේ වදාළ මේ මම සංකල්පය හැදෙන්නේ කොහොමද කියලා. හොඳ පදයක් තිබෙනවා ඔබට අසන්ත ලැබුණා. පාසල් හෝ දහම් පාසල් අධ්‍යාපනයේ. සක්කාය දිට්ඨි. සිංහල අරුතක් දන්නවා ඇති මම මගේ කියන අර්ථයක් පාඩම් වෙලා ඇති. නමුත් ගැඹුරින් හදාරන්න. සක්කාය ඇසට කනට නාසයට දිවට කයට හෝ සිතට අරමුණක් හමු වීමේදී ඒ අරමුණ හඳුනා ගැනීමට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ පහළ වෙන්න වෙනවා. ඒ ස්කන්ධ සමූහයට තමයි සක්කාය කියන්නේ. මේ කය නෙවෙයි. ස්කන්ධ පංචකයේ සක්කාය. මේ ස්කන්ධ පංචකයට එන දේවල් අපි වරද්දා ගන්නවා. ඒ කියන්නේ ඒ හැම දෙයක්ම අපි වැරදි ආකාරයේ පරිහරණයකට බුදු සමය සඳහන් කරන පරිදි නම් අල්ලා ගැනීමකට, ඇලීමකට, නැත්නම් ගැටීමකට ලක් කරන ලබනවා. පංචස්කන්ධය අල්ලා ගැනීම නැත්නම් මම කොට ගැනීම සක්කාය දිට්ඨියයි. අන්න එතකොට මම ඉන්නේ පංචස්කන්ධයක් තුල. ඒ පංචස්කන්ධය මැරෙනකොට ඒ මම මේ යනවා. ඊළඟ පංචස්කන්ධය හට ගන්නකොට ඒ තුල ඉන්නේ තවත් මමක්. ඒ මම කායික නෙවෙයි. කාය සම්බන්ධයෙන් කතා කරන්නේ අවුරුද්දක් දෙකක් 10ක් 15ක් 30ක් 50ක් 100ක් හෝ ඊට වඩා කය පවතිනවා. කය එහෙම ආත්මයක් කොට ගත්තට කමක් නැහැ කියලා කියනවා. කියන්නේ ගන්න කියන එක නෙමෙයි. එහෙම පේන නිසා. සිත එහෙම ගන්න බෑ කියලා කියනවා. මන්දයක් ක්ෂණිකව ඉපදී නැති වෙන බැවින්. අන්න ලස්සන තැනක් ආවා. සිත වහා ඉපදී වහා නැති වෙන බැවින්. වහා ඉපදී වහා නැති වෙන තැන
මමත්වෙන් යුක්ත වීම සහ මමත්වෙන් ශූන්‍ය වීම ඔබ හඳුනා ගන්නට වෙනවා. යුක්ත වීම නොදන්නා කාලෙ සිදු වෙන දෙයක්. අපි ඒක තේරුම් ගන්න වෙනවා. පංචස්කන්ධ ධර්මතාවයක් බව දැනගත්තත් නැතත් පංචස්කන්ධ ධර්මතාවය තුළ මේ ශූන්‍ය වීමට පෙර යුක්ත වීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් දරුවන්ගේ ලෝකයේ දිහා කල්පනා කරලා බලන්න. ආගම, ජාතිය, කුලය ආදී මේ කිසිවක් ප්‍රශ්නයක් කොට නොගත් සමාජයක් තියෙනවා. මරණය, නිවන ඔය මොකක්වත් තෝරන්නේ අපාය. හරිම සරලයි, හරිම සැහැල්ලුයි, කම්පනයක් නැහැ. අනේ අපිට එතෙන්ට මමත්වෙන් ශූන්‍යයි කියන්න බැරි වුණත් නමුත් යුක්ත නොවූ තත්වයක් බරපතල ලෙස. ඒ අරමුණු හට ගැනීම, හඳුනා ගැනීම සහ ශරණයෙන් ඉතිරි නැතුව මේ යාම කියන ධර්මතාවය ළමා මනසේ තිබිලා තියෙනවා. මම නම් ඒකට කියන්නේ භාවනාත්මක මනස කියලා ආසන්න වශයෙන්. ඔවුන්ට තේරෙන්නේ නැහැ ප්‍රතික්‍රියාවක් දක්වන්නට හේතු ඉතුරු කරන්නේ කෙසේද කියලා. අඬ ඉන්නවා, නිදා ගන්නවා. තරහ වෙලා ඉන්නවා, නිදා ගන්නවා. හෙටට තැවීමක් ඔවුන්ගේ ලෝකේ නැහැ. අන්න ඒ භාවනාත්මක මනස මේ ලෝකේ ජීවත් වෙන්න අවශ්‍යයි. එතකොට බාහිර ලෝකේ තියෙන ධර්මතා කෙරෙහි එහෙම බලන්න පුළුවන් නම් ලෝකෙ සිදුවෙන සංසිද්ධීන් අපට ගැටුමක්, දුකක්, ගැටලුවක් වන්නේ නැහැ. නමුත් ගලන ජලයට ගලා යන්නට නොදී රඳවා ගන්න ගියාපුවාම, නැත්නම් බැමුම් බැඳලා හරස් කරන්න ගියාපුවාම ඒ ජලය එකතැන නතර වෙලා පල් වෙනවා. කුණරොඩු පතුලට බහිනවා. උදාහරණයක් මම ඉදිරිපත් කළේ. අන්න ඒ වගේ අරමුණු රසය විඳින්නට යාමේදී අරමුණෙහි ඇලෙන්න වුණාම එකක් ඇලීම, එකක් ගැටීම. මෙන්න මේ ඇලීම, ගැටීම නම් වූ කාරණය සිදු වෙන්නේ ළමා වයස ඉක්ම යාමේදී මේවත් එක්ක කිසියම් කැමැති අකමැති වශයෙන් ගනුදෙනුවක් කරන්න ගියාපහම. කැමැති එක යලි ගන්න ඕනකමක් ඇති කරගන්නත්, අකමැති එකට ඔබ කියන පරිදි නම් පේන්න බැරි කමක් ඇති කරගන්නත්, නැතුවට කමක් නැහැ කියන එකක් ඇති කරගන්නවා. මෙන්න මේ සිද්ධියටයි අල්ලා ගැනීම කියලා කියන්නේ. එතකොට රූපේදී රූපය කැමැති අකමැති වශයෙන්, ශබ්දේදී ශබ්දය කැමැති අකමැති වශයෙන්, ප්‍රධාන වශයෙන් හමු වෙන අරමුණු 6 කැමැති අකමැති වශයෙන් විඳින්න පුරුදු වීම අපි අතින් සිදුවෙන ළමාකාරී සිදුවෙන අපට දුක් ගෙනත් දෙන වරදයි. මේ නිසා අර ගලාගෙන යන ජලයේ කුණුරු නොරැඳි පහළට ගලා යන ආසය තිබුණා වූ සිතේ හටගෙන නිමා වෙන ස්වභාවය අවසන් වෙමින් යනවා, අවලංගු වෙමින් යනවා. සිත තුළ ශේෂ වෙන්න පටන් ගන්නවා. මේ ශේෂ වෙන්න පටන් ගන්න එකේ ශේෂයට කියන්නේ බුදු සමයේ තණ්හා අනුසය කියලා. තණ්හා අනුසයට හේතු ඉතුරු වෙන්නේ, එකතු වෙන්නේ කොහොමද? අන්න ඒක හොයාගන්න වෙනවා. අනුසය කියන වචනෙන් කියවෙනවා යලිත් එවුන් දෙයක් හටගන්න අවශ්‍ය මූලික තත්ත්වයන් කියන එක. මෙන්න මේ සිද්ධිය සිදු වෙන්නේ අරමුණ කෙරෙහි මමත්වෙන් යුක්තව නිසා. මම මට අයිති දේවල්. මම කැමති නම් ඇල්ම. මම අකමැති නම් ගැටීම. ඒකයි ඒ මම සහ මට අයිති දේවල් කියලා කියන්නේ. අත්තනේනවා, අත්තනියනවා. මම සහ මට අයිති දේවල්. මට අයිති දේවල් වත්වේදකටන් කියන එක නෙමෙයි පෙන්වන්නේ. මමත්වයට අයිති දේවල්. ප්‍රධාන වශයෙන් පෙන්වන්නේ ලෝභ, ද්වේෂ සහ මෝහ කියලා මූල තත්ත්වයන්. මේ මූල තත්ත්වයන් එකට සංකලන වෙන විදියක් තිබෙනවා. ලෝභ සහ මෝහ, ද්වේෂ සහ මෝහ. ලෝභ කියන අර්ථය ඇලීම කියන අර්ථයෙන් ගන්න, මෝහ කියන අර්ථය මම කියන මුලාවෙන් ගන්න. ද්වේෂ කියන අර්ථය ගැටීම නැත්තම් ප්‍රතික්ෂේප කිරීම කියන අර්ථයෙන් ගන්න. එතන මුලා වීම මම කියන අර්ථයෙන් ගන්න. ඇලීමේදීත් ගැටීමේදීත් මේ ඇලීම නැතිම ගැටීම තුළ මම හැදෙනවා. අන්න එහෙමයි මම හැදෙන්නේ. මම වුණාම මගේ වෙනවා, මගේ වුණාම මගේ ආත්ම වෙනවා. මේක අපි අපේ ජීවිතවලට හදාගන්න බුදුන් වහන්සේ අනුමත නොකළ
අපට කරදරයක් ගෙන දීම සඳහා අපේ සිත තුළ පෝෂණය කරගත්තා වූ හතුරෙක් වෙනවා. මේ වෙනත් සූත්‍රවල සඳහන් කරන්නේ ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා කියලා. ඒ එන දේ එය වශයෙන් හඳුන්වනවා. ඒ මගේ. ඒ මම. ඒ මගේ ආත්මය. මෙන්න මේ මගේ සහ මම සහ මගේ ආත්ම කොට ගැනීමෙන් අරමුණු ගන්න එක ළමා කාලයේ පටන් බණ තේරෙන දවස දක්වා ස්ත්‍රී පුරුෂ ભેදයෙන්තරව හැමදෙනෙක්ම කරන වැඩක්. එතකොට අන්න අපිට ඇස කියන්නේ මෙතන අක්ෂි ගෝලය කියන එක නෙවෙයි. බුදු සමයේ ඇස කියන්නේ ඊට වඩා ගැඹුරු කරුණක්. ඇසේ කාචය ඔස්සේ ආලෝකය ගමන් කළාම ඉදිරියෙන් තිබෙන දේවල් හඳුනා ගැනීමට අවශ්‍ය පුංචි සටහනක් කලින් කියනවා පටිබිම්බ කියලා. අපේ ඇස තුළ පහළ වෙනවා. ඒ ආශ්‍රයෙන් තමයි බාහිර තියෙන රෝගය හඳුනාගන්නේ. ඒ පහළ වෙන දේ හඳුනා ගන්න තැනට ඒක හඳුනා ගන්න පුළුවන් විදිහේ ශක්තියක් තිබෙනවා නම් ඒකට ඇසේ ප්‍රසාදේ නැත්නම් ඇස කියනවා. එතකොට ඇස් බෝලේ තිබුණත් කෙනෙකුට ඇස් පේන්නේ නැත්නම් ඇස නැහැ. බුදු සමය සඳහන් කරේ. එතන පහළ වෙන දෙන්නේ රූපය. ඒ පහළ වෙන්න අවශ්‍ය ප්‍රසාදය තමයි ඇස. ඇස අපි ඇසේ සමග ඇලෙනකොට ඇස මම වෙනවා. ඇසෙන් පහම වෙන රූපය එක්කලා ඇලෙනකොට ගැටෙනකොට රූපය මම වෙනවා. ඊට පස්සේ මේ දෙක නිසා හට ගන්නා වූ ස්පර්ශය සම්පස්සය කියනවා. මමත්වෙන් යුක්ත වෙනවා. ඊට පස්සේ සැප හෝ දුක් හෝ උපේක්ෂාවක් පහළ වුණාම ඒකට සැපට නම් කැමති, දුකට නම් අකමැති, උපේක්ෂාවට නම් මුලාවක් පවතිනවා. සමහර විට මේ පෘථග්ජන ස්වභාවයේදී. අන්න එතකොට සම්පස්ස සැප දුක් උපේක්ෂා මමත්වෙන් යුක්ත වෙනවා. ඊට මේ සියල්ල හඳුනා ගැනීමට සහ ඇස නිසා පහළ වෙන්නා වූ චක්ක විඥානය මමත්වෙන් යුක්ත වෙනවා. දැන් මමත්වෙන් යුක්ත වෙලා අරමුණු ගන්න ගියාම නැවත නැවතත් ගැනීමේදී මේ ශේෂ වීම ටිකෙන් ටික බලවත් වෙනවා. එක් වතාවක් නෙමෙයි, දෙවතාවක් නෙමෙයි, 100,000 ලක්ෂ වතාවක් මෙහෙම ගන්නවා අරමුණ. ඒ ගැනීමේදී කැටයකට කාසිය එකතු කරන විට කාසිය වල ඓක්‍ය විහය යන්නාසේ. කසල භාජනයකට කසල දවන විට කසල වල බර ප්‍රමාණය වැඩි වන්නාසේ. සිත ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් බරිත වෙන්න වෙනවා, බර වෙන්න වෙනවා. කසල භාජනයේ බර වැඩි වෙන තරමට Tamanට බරයි වගේ, කසල ප්‍රමාණය වැඩි වෙනකොට දුර්ගන්ධය වැඩි වගේ මේ ඇලීම් ගැටීම් ප්‍රමාණය ළමා කාලයට සාපේක්ෂව ඉහළ යන්න ලෝකෙත් එක්කලා අපි ජීවත් වෙන්න බැරි, ලෝකෙත් සමග ප්‍රශ්න හදාගන්න කටුක තැනක් බවට පත් කරගන්නවා. මෙන්න මේකට කියන්නේ මම සහ මට අයිති දේවල් වලින් යුක්ත වීම කියලා. මේ තමයි අපි යන පාර. බුදු සමයේ ගැඹුර නොහැටෙන සමාජයක් යන පාර මේක තමයි. ඒකට කියන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාව කියලා. මම සාක්ෂියක් ඉදිරිපත් කරන්නම්. දිගු විස්තරයක් කරන්න කාලයක් නැති නිසා. බුදු පියාණන් වහන්සේ වදාරපු වදනක් තියෙනවා විසාකාවට. විසාකා සූත්‍රය. යසංකෝ විසාකේ සතං සුප්‍රයානි සතං තේ සම්දුක්ඛානි. අන්න මේ ඇලෙන සංඛ්‍යාව 100ක් නම් ඔහුට දුක් 100ක් තියෙනවා. ඒක උපමාවක් වශයෙන් 100ක් කියලා පෙන්නන්නේ අවුරුදු 80ක් 100ක් ජීවත් වෙනකොට ඒක දසදහසක් වෙන්න බැරි නෑ ඇලෙන සංඛ්‍යාව. එක එක පුද්ගලයාට මේ ඇලෙන ගැටෙන සංඛ්‍යාව වෙනස් වෙනවා. ළමා කාලේ එක නම් තරුණ කාලේ 20යි. මැදිවේ කාලේ වෙනකොට 100යි. මහලු කාලේ වෙනකොට 10000ක් අන්න එහෙම සීමිත සංඛ්‍යාවක් කියන්න බෑ. මෙන්න මෙහෙම එකක් පාසා අපිට මේ ලෝකේ ජීවත් වෙන්න බැරි විදිහට ප්‍රශ්නයක් ඇති කරන කරුණ නම් අපට ඇහැට පේන්නේ, කනට ඇහෙන්නේ, නාසයට දැනෙන්නේ, දිවට දැනෙන්නේ. එහෙනම් මේ ලෝකේ අපි හිරකාරයෙක් වෙනවා. ඒ හැම එකක්ම පේන්න බැරි දෙයක් වෙනවා. ඇහෙන්න බැරි දෙයක් වෙනවා. කරදරයක් වෙනවා. මෙන්න මෙහෙමයි මිනිසුන් ජීවිතේ කරදර හදාගන්නේ. අලුත මේ ලෝකෙ දුපන් බිලින්දකට කරදරයක් නැහැ. ප්‍රශ්න හදාගත්තේ නැති සහෝදරයෝ දෙදෙනෙකුට ළමා කාලේ කරදරයක් නැහැ. විවාහයේ අලුත් විවාහන යෝලකට වුණොන්ට ගැලපෙන්නට කරදරයක් නැහැ.
නොගැලපීම් මත දෙන්නෙකුට දෙන්න දෙපැත්තට වෙන්න ගියාම ප්‍රශ්න හදා ගන්න ගියාපුවාම සැමියාට බිරිඳ කරදරයක්, මවට දරුවා කරදරයක්, අසල්වාසියා කරදරයක්, අවුව කරදරයක්, වැස්ස කරදරයක්, දේශපාලන පෙරළිය කරදරයක්, පැටු අඩුවීම කරදරයක්, බඩු මිල ඉහළ යාම කරදරයක්, තමන්ගේ දේවල් විකුණා බැඳිකම කරදරයක්, වාහන කරුවෙක් තමන්ට පාරේ යන විට බාධාවක් කිරීම කරදරයක්. කරදර නොවන්නේ මොනවද ඊට පස්සේ? තමන්ට මේ ලෝකේ ජීවත් වෙනකොට හැම මොහොතේම තමන්ගේ සිත ලෝභය අවුස්සනවා නම්, ද්වේෂය අවුස්සනවා නම්, අවුස්සන්ට අවශ්‍ය මූලයක් ඔබේ හිත තියෙනවා නම් ඔබ කරදරයටපත් වෙනවා. මෙන්න ලෝකේ. මෙන්න හදාගත්ත ලෝකේ. මිනිසුන් විසින් පෞද්ගලිකව ජීවත් වෙන්න ගිහින් තමන් විසින් හදාගන්න ලෝකයක් තුල හිර වී දුක් විඳිනවා. කුමක් නිසාද මේ? මේ ඒ අරමුණේදී මම සහ මට අයිති දේවල් වලින් යුක්ත වීම. අල්ලා ගැනීම කියන වචනේ බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. අරමුණෙහින්හි ඇලීම. එතකොට මෙතන තේරුම් ගන්න ඕන කරුණක් තිබෙනවා. රාදනම් භික්ෂුන් වහන්සේ තමයි ඔබ වෙනුවෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ ලබාගෙන තිබෙන්නේ. ඔබ ඒක හොඳින් මතක තියාගන්න ඔබේ ප්‍රශ්නේ සහ ඔබේ පිළිතුර බව. උන්වහන්සේට මේක දැනගන්න වෙනවා. අර ශුන්‍ය ලෝකෝ තිබන්තේ උච්චති කියන ප්‍රශ්නේ ආනන්ද හාමුදුරුවෝ ඇහුවා වගේ රාදහනවා ස්වාමීනි මම කියලා කියනවා. කිතාවතාන කුබන්තේ කොහොමද කොපමණින් ප්‍රාණි මම බවටපත් වෙන්නේ? හොඳට තේරුම් ගන්න ඕන. වර්තමාන සමාජයේ නොතේරෙන අය භාවිතා කරන පරිදි උන්වහන්සේ දේශනා කරවා දාරලා නැහැ. ශරීරයටයි මම කියන්නේ, කෙස් වලටයි මම කියන්නේ කියලා. එහෙම තැනක් එතන නැහැ. උන්වහන්සේ වදාරන්නේ අර හිතේ හැඟීම් සම්බන්ධයෙන්. රාදය කෙනෙකුට මේ ලෝකේ ජීවත් වෙන්න ගියාපුවාම විවිධ හැඟීම් පහළ වෙනවා. ද්වේෂය, ඊර්ෂ්‍යාව, බය, ක්‍රෝධය, වෛරය. ඒවටයි මම කියන්නේ කියලා. ඒ අරමුණුත් හටගත්ත ගමන් නැතිවීම ස්වයං සිද්ධියක්. හටගත්ත ගමන් නැති වෙන්න නොදී අපි අල්ලගත්තාම මේකට කියනවා අනිත්‍ය දේ නිට්ටය වෙනවායි කියලා. මම නොවන දේ මගේ වෙනවායි කියලා. මගේ නොවන දේ මගේ වෙනවායි කියලා. අන්න බැවින් මම නොවන දේ මගකට ගැනීම, මගේ නොවන දේ මගේ කොට ගැනීම, මම නොවන දේ මම කොට ගැනීම මේ සමාජයේ ජීවත් වෙන්න ගිහින් පුද්ගලයන් විසින් කරන ලබන ඓතිහාසික වරදක්. තමන්ටම වෛදවන්න සිද්ධ වෙන, තමන්ම අමාරු වැටෙන වරදක්. ජාති නිසා, ආගම නිසා, කුලය නිසා, බණ නිසා, නිවන නිසා ඕන දෙයක් නිසා ඊට පස්සේ මේ මමත්වෙන් යුක්ත වීම හදා ගන්නවා. කෝවා නිසා වුණත් රජය නිසා කියමු, රජයේ සේවය නිසා කියලා කියමු, ආගම නිසායි කියලා කියමු, දරුවන් නිසායි කියලා කියමු, ඉඩකඩම් කියලා නිසා කියමු, ජාතික යුතුයකමක් නිසායි කියලා කියමු. යුගයේ කොයිවා නිසා මමත්වයේ හදාගත්තත් ඒකට විපාක විඳින්න ඕන ආණ්ඩුව නෙමෙයි, විපාක ගෙවන්න ඕන තමයි. අනේකයි මෙතෙන් තේරුම් ගන්න ඕන. එතකොට බුදු සමය සඳහන් කරනවා ජීවත් වීමේදී මමත්වයෙන් යුක්තව කටයුතු කිරීම කියන එක විසින් අමාරු වැටීමක් කියන එක. මෙන්න මේ ප්‍රශ්න ඇති අය තමයි බුදුරජාණන් වහන්සේ වෙත යන්නේ. මේ ප්‍රශ්න සම්බන්ධයෙන් හොඳ පැහැදිලි කිරීමක් කරන්න මම කැමතියි ඔබට. මෙහෙම. දේශීය වෛද්‍යවරයෙක් ළඟට ගියාම එක එක පුද්ගලයා විශේෂිත දෙපතුල දක්වා Tamanට තිබෙනා වූ රෝග 100ක් 200ක් කියලා දෙන්න පුළුවන්. රෝග ලක්ෂණ. වෛද්‍යවරයා ඒ දෙස බලා සිටින වෙනත් ආකාරයෙන් උපදෙස් ඔබ තේරුම් ගත කෙනෙක් වශයෙන්. මේ වේදේහි නැත්තම් මේ දේශීය වෛද්‍ය විද්‍යාවේ මා සාකච්ඡාවලට සවන් දී දැනගෙන තිබෙනවා. මිනිසා සම්බන්ධයෙන් තුන්දසක් තිබෙනවා. ඒකට කියනවා වාතය පිතසෙම කියලා. මේකේ සමතුලිතභාවය නැතිවීම රෝගී වීමයි. වාපිත්සෙම් කිපීම කියලා කියනවා. තුන්දොස් කිපීම. තුන්දොස් සමතුලිත කරගන්න පුළුවන් නම් රෝග ලයින් වෙනවා. වෛද්‍යවරයා බර රෝගීට නෙමෙයි වේද දෙන්නේ. තුන්දොස් වල කුපිත වෙලා තියෙන කොයි දොස්ද බලලා ඒ සමනය කරන්න. මේ වේදයේ මූල ධර්මය අපට ධර්මයටත් ගන්න පුළුවන්. ඔය විදිහට නෙමෙයි වෙනත් ආකාරයකට. මේ සමාජයේ ඔය පවතිනා වූ අවුල් ටික සේරම තමයි රෝග ලක්ෂණ. සාමයක්, සමගයක්, සමාදානයක් නැති, එකම බවක් නැති, ගහ බැන ගන්න, කපා කොටා ගන්න, වෛර කරන, පලි ගන්න මේ රෝග ලක්ෂණ.
මේ රෝග ලක්ෂණ වලට මුලක් සිතේ තිබෙනවා. එය වාපිත්සෙම් නොවේ. ඒ වෙනුවට අපිට එතෙන්ට යොදන්න වෙනවා ලෝභ දේශ මොහ. අන්න මගේ ආත්ම සංකල්පයේ දරුවාගේ පටන් මහල්ලා දක්වා භාවිතා කරනකොට මේ ලෝභ දේශ මොහයන්ගේ වැඩිම සිදු වෙනවා. මේකට බුදුහාමුදුරුවෝ අදාරන්නේ පරිහාන ධම්ම සූත්‍රයේ පරිහානිය කියලා. මානසික පරිහානියකට මුහුණ දෙමින් අපි ඉන්නවා. ඒ බැවින් අපට වාපිත්සෙම් කිපුණාම රෝග ලක්ෂණ ඇති වෙනවා වගේ ලෝභ දේශ මොහ මූලයන් කිපෙන්න වැඩි වෙන්න මේ සමාජයේ ජීවත් වෙන්න බැරි අවුල් තැනක්, කරදරකාරී තැනක්, ප්‍රීණත් තැනක්, එපා වෙච්ච තැනක් බවට පත් වෙනවා. අපට හමු වෙන අය විවාහයේදී විවාහය එපා වුණ අය, රැකියාවේදී රැකියාව එපා වුණ අය, දරුවන් හැදීමේදී දරුවන් එපා වුණ අය. මේ වගේ බොහෝ විට මට නම් දැන් මේ සියල්ල එපා වෙලා. මෙහෙම කියන කොච්චර පිරිසක් හමු වෙනවද? ඇයි එපා කරගන්නේ? මේ ලෝකෙ ඉපදුනා නම් මියනතුරු ඉන්න ඕන. ඒ මියනතුරු ඉන්න විට පවතිනා වූ Tamanට ආවෙනික සම්බන්ධතා තියෙනවා. දරුවන් නම් මව්පියන් ඉන්නවා. සැමියා නම් බිරිඳක් ඉන්නවා. බිරිය නම් සැමියෙක් ඉන්නවා. එතන දරුවෝ ඉන්නවා. ඥාතීන් ඉන්නවා. සමාජ සම්බන්ධතා තියෙනවා. යුතුයකම් තිබෙනවා. අපි හැමෝම මේවට බැඳිලා ඉන්නේ. මේ බැඳුණු කාරණා ටික වදයක් කරදරයක් කරගත්තාම මේ මනුස්සයාට ජීවිතය සැනසෙල්ලක් නැහැ. කොහොමද ඒක කරදරයක් වෙන්නේ? ඒ කාරණා නෙවෙයි කරදරය. දැන් අලුතෙන් රැකියාවකට යන කෙනෙකුට එයා ආස්වාද ජනකයිනේ. එහෙම කලක් යනකොට කරදරයක් වෙන්නේ ඇයි? අනේක බලන්න ඕන. ඕනෑම දෙයක් ඕනෑමට වැඩිය හොඳ නැත කියලා කියවනක් තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා කනකොට අතිරහත් පොළොස් රහ වෙනවායි කියලා. අතිරස කියන්නේ හුඟක් රස කියන එකනේ. නමුත් වැඩිපුර කන්න ගියාපම පොළොස් රහ දැනෙනවායි කියලා. මෙවැයින් මේ මුලින් ආස්වාද ජනක නැත්තම් ප්‍රියශීලී දෙය ඇලීම හා ගැටීම නිසා අප්‍රිය දෙයක් බවට හදාගන්නේ අපි. ලෝකේ අපි තිත්ත කරගන්නේ. ලෝකේ අපි එපා කරගන්නේ. එපා වෙන තැනක් බවට පත් කරගන්නේ. එපා වුණ තැනක් බවට ගෙදරපත් කරගත්තොත් ඔහුට ගෙදර අපායක්. එපා වෙන තැනක් බවට කාර්යාලයපත් කරගත්තොත් කාර්යාලය අපායක්. එපා වෙන තැනක් බවට රැකියාවපත් කරගත්තොත් රැකියාව අපායක්. අන්න එහෙමයි මේක වෙන්නේ. කොතන හෝ Tamanට එපා වෙන තැනක් බවට පත් කරගත්තාම මේකෙන් කියවෙන්නේ එතනත් එක්කලා අපි ද්වේෂයක් හදාන තියෙනවා. ගැටීමක් හදාන තියෙනවා කියන්නේ. ඒ අපාය හදන්නේ සිද්ධිය නෙමේ Tamanගේ ගැටීම හේවත් ද්වේෂය මම වීම. අන්න එහෙමයි මේක තේරුම් ගන්න ඕන. මේ බැවින් තුන්දොස් කියන මේ ලෝභ දේශ මොහ නම් වූ දෝසත්‍රය පෘථග්ජන පුද්ගලයන්ගේ ජීවිතයේ ළමා කාලයේ සිට මේ අනතුරු වැඩෙනවා. එතකොට මේ වැඩෙන එකේදී ශුඤ්ඤං අත්තනේනවා අත්තනීනවා නොවේ. මම සහ මට අයිති දේවල් වලින් යුක්තයි. මේ යුක්ත වුණේ කුමන වරදක් කරපු නිසාද? ඒක ධර්මානුකූලව බලන්න වෙනවා. අරමුණින් අරමුණට මේකට කියනවා ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා හේවත් මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් කියලා. ඒකට තමයි පාලියෙන් කියන්නේ නිත්‍ය සුඛාත්ම කියලා. ඒක තැනට අපි කොහෙන් ආවත් වෙන්නේ. එතකොට අපට උපදේශ වාක්‍යයක් ගොඩනගා ගන්න පුළුවන්. නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීම සත්‍ය දුකටපත් කරයි. බාහිර ලෝකයේ දුකටපත් කරයි නෙමෙයි. එනේන හැම දෙයක් සමග මගේ සහ මම සහ මගේ ආත්ම නම් වූ බන්ධනයක් ඇති කර ගැනීම ලෝකයේ දුකටපත් කරයි. මේකට ප්‍රමාදය කියනවා. මේකට අසිහින් කටයුතු කිරීම කියලා කියනවා. සංසාරේ යන්නට හේතු රැස් කිරීම කියලා කියනවා. මේ හේතු රැස් කිරීම කියන පදේ යටතේ මේ රැස් කිරීම වලදී පව් රැස් කිරීම, පින් රැස් කිරීම සහ ධ්‍යාන රැස් කිරීම කියන තුනත් මේකට අයිති වෙනවා. පිළිගන්න බැරි වුණාට සමාජයට. මේ තුනේදිමත් බුදුරජාණන් වහන්සේ වදාරන පරිදි අපි ඒවා නিত্য සුඛ ආත්ම කොට ගන්නවා. මගේ සහ මම සහ මගේ ආත්ම කොට ගන්නවා. ඒ බැවින් ගැඹුරු විග්‍රහයට යන විට බුදුන් වහන්සේ වදාළ පදේ සහ අපි දන්න පදේ අතර පොඩි පරතරයක් තිබෙනවා. අපිට පින් හොඳ දේවල්, පව් නරක දේවල්. දසවස්තුක සම්මාදිට්ඨියදී. බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයේදී ලෝකෙත් සමග ඇලීම නරක දෙයක්, ඇලෙන්නේ නැති එක හොඳ දෙයක්. ඇලීමෙන් නිදහස් වීම. පාපය යනු මේ ඇලීමයි.
පාපයට ඇරුණත් පිනට ඇරුණත් සසරට ඇලෙනවා. ධානයට ඇරුණත් ඒ සසරට ඇලෙනවා. කෙටි කාලීන සුව විපාකයක් තිබුණාට සසරට ඇලීමෙන් නිදහස් වෙලා නැහැ. සසරට ඇලීමේ පුරුද්ද මේ අරමුණෙන් අරමුණට එන හැඟීමත් එක්ක මගේ මම සහ මගේ සංකල්පයකින් යුක්ත වීම. දැන් මේ මගේ සහ මම සහ මගේ සංකල්පයෙන් යුක්ත වෙන තාක්කල් මේ සංකල්පයෙන් යුක්ත වෙන පැත්තට සසර ගමන යන්න පුළුවන්. යන්න ඕන නම් හොයලා බලන්න ඕන නැහැ. කොයි පැත්තට එහෙම ඇරුණත් වැටුණත් යන්න පුළුවන්. නමුත් ආනන්ද හාමුදුරුවන්ට ඕන උනේ මේ ලෝකය මම සහ මට අයිති දේවල් වලින් යුක්ත කරගන්න නෙමෙයි. ශූන්‍ය කරගන්න. අන්න බුදුන් වහන්සේ වදාරනවා. ඇස රූපය චක්කු සම්පස්සය සැප දුක් උපේක්ෂා වේදනා චක්කු විඥානය. කන ශබ්දය සෝත සම්පස්සය සැප දුක් උපේක්ෂා වේදනා සෝත විඥානය. නාසය ගාන සම්පස්සේ නාසය ගන්ධය ගාන සම්පස්සය සැප දුක් උපේක්ෂා වේදනා ගාන විඥාන. මෙව ගන්න හයටම. දොරවල් හයකින් හය ආකාරව අපි මේ අරමුණුත් එක්ක මම සහ මට අයිති දේවල් ඇති කර ගැනීම තුල තමයි බුදුන් වහන්සේ වදාරන්නා වූ මේ මිනිසා දුකටපත් වීම සිදු වෙන්නේ. දැන් ඒ දුකින් මිදෙන්න ඕන මැරිලා නෙවෙයි. ඒ දුකින් මිදෙන්න ඕන අනාගත කයක් හදාගෙන ඒක තේරුම් අරන් නෙවෙයි. අද තේරුම් ගත්තාම මේකට අනිත් පැත්තේ ප්‍රතිපදාවක් වෙනවා බුදුහාමුදුරුවෝ. මේ යන පැත්තට කියන අනුසෝතගාමී කියලා වෙනස් ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන්න කියනවා. කර්ම රැස්වීම වෙනුවට කර්මක්ෂය වීම ප්‍රතිපදාව ආරම්භ කරන්න කියනවා. ඒක උන්වහන්සේ පිළිබඳ හොයාගත්ත දේ තමයි අර පෙන්වන්නේ මම සහ මට අයිති දේවල් වලින් මේ ලෝකය ශූන්‍ය වෙන්න ඕන. ඇස, කන, නාසය, දිවකය, රූපය, ශබ්දය, ගන්ධය, රසය. යුක්ත වුණේ කොහොම ගත්තමද? යුක්ත වුණේ ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා වශයෙන් ගත්තාම. එබැවින් මම මගේ ආත්මකට ගැනීමෙන් මායයට බැඳේ. ඔන්න ප්‍රමාදය. සසරේ ප්‍රමාදය කියන්නේ මේකට. අපේ ප්‍රමාදය කියන්නේ වෙලාවට වැඩට යන්නේ නැති එකටනේ. බුදු සමයේ පමාව කියන්නේ මේ විදිහට සසරට අහු වීමට. දැන් ප්‍රමාද වූ කරුණින් මිදීමටත් යලි ප්‍රමාද නොවීමටත් බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් පෙන්නනවා. අන්න බණ ටික තේරුම් ගන්න පස්සේ භාවනා කරනවායි කියලා කියන්නේ මේ වෙච්ච වැරද්දෙන් නිදහස් වෙන්න දරන උත්සාහය. යලි වැරදි නොකර ඉන්න දරන උත්සාහය. ඒකනේ අපි කියන්නේ මේ සමාජයට බුදු බණවල උගන්වන තේරුම් ගැනීම තේරුම් ගත්තම තමයි කෙනෙකුට භාවනා කරන්න පුළුවන් වෙන්නේ කියලා. මේ ටික තේරුම් ගැනීම තමයි බණ. බණ ඇහෙනවා කියන්නේ මේක තේරෙනවාට. දැන් අපිට කරන්න වැඩක් තිබෙනවා. තේරුම් ගත්ත කෙනාට ප්‍රතිපදාවක් තිබෙනවා. රැස් කිරීම වෙනකොට අස් කරන්න ඕන. මමත්වෙන් යුක්ත වීම වෙනකොට මමත්වෙන් ශූන්‍ය කරන්න ඕන. මේකට කියනවා කම්මක්ඛය දුක්ඛක්ඛය කියලා. මේකට කියනවා ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය, නිබ්බානං කියලා. ලෝභ දේශ මොහයන්ගේ රැස් කිරීම නොව ෂය කිරීම. ෂය කිරීම. ෂය කියන වචනේ තේරෙනවා සාමාන්‍යයෙන්. කය රෝගී කියන වචනේ අප්පාවිච්චි කරනවා පෙනහළු කොටස් කැඩී යාමට. එහෙම නැත්නම් වටිනාකමක් සම්බන්ධයෙන් වාර්ෂිකව අඩු කරන එකට කියනවා ෂය කරනවායි කියලා. ගණිතමය මූල ධර්මයන්ගේ. ඒ වගේ නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමෙන් රැස් වේ. වචනේ පාඩම් කිරීම නොව අල්ලා නොගැනීම හේවත් මම කොට මගේ කොට මගේ ආත්ම කොට නොගැනීම අරමුණෙන් අරමුණට. ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට ඔබට කරන්න පුළුවන් දවසක් ආවොත් ඔබ අල්ලා ගැනීම වෙනුවට අන්න දැන් අතහැරීම පාවිච්චි කරනවා. මේ අතහැරීමේදී ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, යාන වාහන මුකුත් අතහැරෙන්නේ නැහැ. බාහිර වස්තුන්. තවදුරටත් මේ සමාජයේ පහසු සදායි ඒවා නිෂ්පාදනය වෙනවා නම් ඒවා තියෙන්න ඕන. බුදු සමය තාක්ෂණයේ දියුණුව සමග ගැටෙන්නේ නැහැ. බුදු සමය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නීතිරිත් එක්ක ගැටෙන්නේ නැහැ. බුදු සමය රජයක් පනවන නීතිත් එක්ක ගැටෙන්නේත් නැහැ. මතක තියාගන්න. ඒ තරම් ප්‍රගතිශීලී. වර්තමානයේ පවතිනා වූ යම් යම් දේවල් නැද්ද බුදුන් වහන්සේ වදාරන්නේ අපි රාජපාක්ෂිකයි. අපි නීතිය පිළිගන්න ඕන. වික්ෂුව හෝ වික්ෂුණිය හෝ ඔක්කොම නීතිකරුක පුරවැසියෝ. මොකද නීතිය 100%ක් සාධාරණ නොවුනට නීතිය හදා තියෙන්නේ බොහෝ දෙනාගේ යහපත සඳහා. ඒක වැරදි දැන් තියෙන්න පුළුවන්. බුදු සමයට සාපේක්ෂව ඒක වැරදි දැන් තියෙන්න පුළුවන්. නමුත් අපි සමස්තයක් වශයෙන් එක පිළිගන්න වෙනවා.
ඒ පිළිගත්තයි කියලා අපේ දැක්මට බාධාවක් වෙන්නේ නැහැ. දැක්ම පෞද්ගලික දෙයක්. අල්පත බාධා. දැක්ම වැරදි කර ගැනීම තමයි මේ ලෝකේ හිරකරුවෙක් බවට පත් කරයි. දැන් එහෙමනම් අපිට තේරෙනවා මේ අරමුණ ඇති වෙන නැති වෙන එක ඇති වෙන නැති වෙන ඇරලා හඳුනා ගැනීම විතරක් කළා නම් කරදරයක් නැහැ. කුණු මල්ලට කුණු දාන්න ආසේ මේක යලි ගන්නට හේතුවක් ලෝභ දේශ මොහ වශයෙන් ගැනීමෙන් ඉතුරු වෙනවා. එවිට අපට අයිති කර්ම විපාක වාරයක් මේ විශ්වය තුල සංතණ්හානුසය වශයෙන් ඉතුරු වෙනවා. කොහෙ තියනවද කියලා හොයන්න බෑ, පරිගණක වල දත තියෙන තැන හොයන්න බෑ වගේ. අදාළ වෙලාවට මතුවෙන්න හේතුවක් ශේෂ වෙන නිසා ඒකට කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යා පත්‍ය සංඛාරා සිදු වෙන්නේ නිස්සකාත්ම සංකල්පයේදී. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය සිදු වෙන්නේ අනිදුක්ඛානාත්ම සංකල්පයේදී. දෙකයි තියෙන්නේ. මේ බුදු සමයේ තේරුම් ගන්න කරුණු දෙකයි තියෙන්නේ. පැයක සූත්‍රයක් තුළ එහෙමයි විග්‍රහ කරන්න පුළුවන්, නැත්නම් ඕන තරම් විස්තර තියෙනවා. එබැවින් නිත්‍ය සුඛාත්ම සංකල්පයේ තමන් ඉන්නා බව තමන් දන්නේ නැහැ මේ සමාජයේ. තමන් හොඳ කෙනෙක් කියලා හිතනවා. ඕනෑම අඩුපාඩු දුර්වලකම් තියෙන කෙනෙක් පවා තමන් හොඳ කෙනෙක් කියලා පෙන්වන්න හේතු ඉදිරිපත් කරනවා. ඇත්තටමත් එහෙම හොඳ ලක්ෂණ ඕන කෙනෙක් ගාව තියෙනවා. 100%ක්ම නරකයි නෑ. 98%ක් නරක වුණොත් 1%ක් හරි හොඳ ඒවා තියෙනවා. නමුත් මේ හොඳ නරක සංකල්පයේ නිස්සුකාත්ම තුල බෙදීමක්. බුදුරජාණන් වහන්සේගේ සංකල්පයේ නිත්‍ය සුඛාත්ම නරකයි. අනිදුක්ඛානාත්ම හොඳයි. අල්ලා ගැනීම නරකයි. අල්ලා නොගැනීම හොඳයි. අපට පින හොඳයි පව නරකයි. බුදුරජාණන් වහන්සේට අල්ලා ගැනීම පාපයයි, අල්ලා නොගැනීම කුසලයයි. පිනයි නෙමෙයි. මේ වදන් වල ගැළපීම ගැන කල්පනා කරලා බලන්න. අපිට අප වෙනුවෙන් ජීවත් වෙනකොට මේ බඩු ගොඩක් තියෙන තැනකට Tamanට රිදහස නැති වෙනවා වගේ මේ Taman ජීවත් වෙන පරිසරය Tamanට රුචි නැති, ඇලෙන ගැටෙන වදයක් බවට පත් කරගත්තාම මේ මිනිස්යාට දිවා රාත්‍රී දෙකේ නිදහසක් නැහැ, ඉසේ රදිකින් ඉන්න වෙනවා. ලෝකයේ සිද්ධ වෙන දේවල් අපිට නවත්තන්න බෑ. අවු හෝ වැස්ස හෝ පින්න හෝ රාජ්‍ය පෙරලි හෝ තව කොහොමද දේවල්. බඩු මිල යන්නේකෝ පහල යන්නේකෝ ඥාතින් මියානේකෝ මුකුත් නවත්තන්න බෑ. ඒවා නවත්ත ගන්න, ඒවා අල්ලා ගන්න ගියත් තමයි අපිට ඒවා සිදු වෙනකොට මේ වද වේදනාවන් තිබෙන්නේ. අල්ලා ගැනීමකින් තොර මේ කටයුත්ත කරන්න පුළුවන් පරිහරණය. එඳා සිත අල්ලා ගැනීමෙන් නිදහස් කරගන්න වෙනවා. අන්න එතකොට ඒ අරමුණු වලදී අර බුදුන් වහන්සේ වදාළ පරිදි මම සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වෙනවා. පටිසෝතගාමී ප්‍රතිපදාවක. දවසකින් දෙකකින් නෙමෙයි, සමහරට අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් කොච්චරද කියන්න බෑ. සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් පරිදි නම් 7 දවසක සිට 7 අවුරුද්දක් දක්වා. හැබැයි ඔය කියන සතිපට්ඨාන සූත්‍රයේ 7 අවුරුද්දක් නෙමෙයි අවුරුදු 70ක් පාවිච්චි කරපුවා ඉන්නෝනි දහස් වුණේ නැහැ. ඒ සතිපට්ඨාන සූත්‍රයේ වැරද්දක් නිසා නෙවෙයි. එහි සිංහල පරිවර්තනයේ පවතිනා වූ විදර්ශනාව අතහැර දමා සමතයට ගැලපීමේ දෝෂය නිසා. මා දකින්න දෙයක් තිබෙනවා. උන්වහන්සේ හැම සූත්‍රයකම උගන්වලා තියෙන්නේ භාවනාව හැම සූත්‍රයකම දේශනා කරන සතිපට්ඨානය. එනවා සතිපට්ඨානය කියලා වැරදි අර්ථයක් තියෙන වෙන සූත්‍රයකට හිර වෙලා හිර ගෙදරක් හදාගන්න එපා. තේරෙන භාෂාවෙන් තියෙන සූත්‍රයකින් අරගෙන මේ සිහියෙන් කටයුතු කිරීම තේරුම් ගන්න. සිහියෙන් කටයුතු කිරීමේදී කර්මක්ෂය වෙනවා. කර්මක්ෂය වෙන ප්‍රතිපදාවටයි සිහියෙන් කටයුතු කිරීම කියලා කියන්නේ. අසිහියෙන් කටයුතු කිරීමේදී කර්ම රැස් වෙනවා. ඒක තමයි ප්‍රමාදය කියලා කියන්නේ. මේ ක්‍රියාව අපි කියලා දෙන්නේ අහලා නතර වෙන්න නෙවෙයි. ඔබගේ ජීවිතයට මේ ප්‍රායෝගිකව යොදා ගන්න. ප්‍රායෝගිකව යොදා ගැනීම තුළ අර දුක්සිය අවරෝහණ ක්‍රමයට 99 88 77 66 55 44 33 22 ක්‍රමයට අඩු වෙගෙන යනවා. හේතු අඩු වෙන්න ගැටීම් අඩු වෙනවා. මේ අධ්‍යාත්මිකයේ තියෙන සැහැල්ලුවට කියනවා නිවීම. පස්සද්ධි සංසුන් බව. එබැවින් සෝවාන් ආදී මාර්ගඵල පිළින් නිවීම සාත් වෙනවා කියලා කියන්නේ යමක් ලැබෙනවා නෙවෙයි. ඔය දුක් ටික අයින් වෙනවට. මාර්ගය ගත්තොත් දුකට හේතු අයින් වීමෙන් ලැබෙන නිවීමයි ඵලය. ඵලයට 100%ක් සාක්ෂාත් වෙනකොට කියනවා රහතන් වහන්සේ කෙනෙක් වුණයි කියලා. ඵලය ආරම්භ කරපුවාම ආර්ය පුද්ගලෙක් වුණයි කියලා කියනවා. ආර්ය පුද්ගලයින්ගේ ධර්මය වන්නේ සංස්කාර ධර්මයන්ගේ නිත්සුකාත්මය නෙවෙයි. සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛානාත්මය. ඒ බුදුන් ලෝකයට සිත පිසු කරගෙන සඳහා හොයාපු ධර්මයයි, තේරුම් ගත්ත ධර්මයයි. ප්‍රායෝගිකව අනුගමනය කරලා
අවුරුදු 29ක් ගිහිතර ජීවත් වෙලා මේ වැඩුණා වූ කෙලෙස් ඇත්නම් ඒ පැත්ත අවුරුදු 6ක කාලයක් තුළ ෂේ කරගෙන දුෂ්කර ක්‍රියා සමයේදී මෙදුම් පිළිවෙතේ විශේෂරුණ කාල විශේෂයෙන් තමන්ගේ මේ ඇස කන නාසය දිවකය කියනා වූ මේ දොරවල් පහට එන අරමුණු ශුන්‍යං අත්තනේනවා අත්තනියන බවට පත් කරගෙන බොහොම සැහැල්ලුවෙන් ගමන් බිමන් යමින් කතා බහ කරමින් මිනිස්සුන් සමග කරුණාවෙන් කතා කරමින් ලෝක සේවාවක් කරමින් මහ ජීවත් වෙනවා. අන්නේ ගත කරන ජීවිතයේ අර අටලෝ දහමේ කම්පා නූසේක කියලා කියන්නේ. අන්නේ කම්පා නොවෙනවයි කියන එකේ තේරුම අර බාර ගැනීමක් නෑ, කලබල වෙන්නා හේවත් මේ ලෝභ දේශ මොහ නෑ. මේ බැවින් මේ සමාජය තුළ ලෝභ දේශ මොහයන්ගේ වැඩිම උත්සන්න වීම තවදුරටත් සමාජය දුක් සහගත සමාජයක් බවට පත් කරනවා. අපිට මේක මරණයෙන් පස්සේ ෂේ කරගන්න එකේ තේරුමක් නෑ. අපිට මේක අනාගත බුදු ශාසනයක ෂේ කරගන්න එකේ තේරුමක් නෑ. එදාට උපදින අය එදාට බුදුහාමුදුරුවෝ හම්බ වෙලා ඒක කරගත්තා වයි. අපට ප්‍රශ්න වලට විසඳුම ඕනේ වර්තමානයේනේ මේ ජීවිතේනේ. එබැවින් අපි අද ජීවත් වෙන අය වශයෙන් බෞද්ධයෝ බුදුවරු දේශනා කර වදාලා වූ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛ අනාත්මය කියන වචනය පාසලේ පාඩම් කරගත් අර්ථයේ ඉක්මවා යමින් ධර්මදේශකයන් වහන්සේ කෙනෙක් ආශ්‍රයෙන් ගැඹුරට තේරුම් අරගෙන ඒක බලන්නේ කොහොමද? ඒ බලනකොට හිත හැදෙන්නේ කොහොමද? මම වෙනින් බලන්න ඕන නේද? අන්නේ බලනකොට නේද මේ ලෝකෙම අර එපා වෙච්ච තනක් වෙනුවට එපා වෙන්නේ නැති තනක් බවට පත් වෙන්නේ. එතකොට කොයිම කාරණයක් නිසාවත් කරන්න ඕන යුතුකම් නැත්තම් කරනවා. ඒක වදයක් වෙන්නෙත් නැහැ. ඒක ඇලෙන කාරණයක් වෙන්නෙත් නැහැ. අන්න එහෙම දෙයක් නෑ. ඒ වෙනස අත්දකින්නකොට තේරෙවි යම් මට්ටමට. ඒ වගේම ඒ බඳු පුද්ගලයින් ඉන්නවා කියන එක Tamanට Taman හිත සංසුන් වෙනකොට එහෙම සමාජයක් තියෙනවා කියන එක පෙනේවි. ඔය ආර්යාණං අදස්සාවි කියන වචනෙන් පෙන්නන ආර්යයන් වහන්සේලා දකින්නේ නැහැ කියන එකේ තේරුම යාගාවට යන්නේ නැහැ කියන එක නෙමෙයි. පෘථග්ජන පුද්ගලයාට ආර්යයන් වහන්සේ කෙනෙක් පේන්නේ නැහැ කොහෙවත්. Taman වගේම තරහින පුද්ගලයෙක් වැරදි කරන පුද්ගලයෙක් තමයි පේන්නේ. නමුත් ආර්ය භවට පත් වුනහම ඔවුන්ට ආර්ය පරපුරයාගේ ස්වභාවය තේරෙයි. එබැවින් අප මේ ධර්ම දේශනාව ටිකක් කෙටි දේශනාවක් බැවින් ගැඹුරු කරුණක් මුල් කරගත්ත දෙයක් බවට පැහැදිලි කරේ. ඔබට නොදන්නා කාලය තුල මම සහ මට අයිති දේවල් වලින් යුක්ත වීම ප්‍රතිපදාව ගමන් කරමින් ඉන්නවා. හොඳ හෝ නරක උගත් හෝ නුගත් පුද්ගලෙක් වශයෙන්. ඔබට තියෙන අනුසෝතගාමී ප්‍රතිපදාව. ඔබට ඊළඟට දැන් බණ තේරුණාම ආපහු යන්න සිද්ධ වෙනවා. ඒකට පටිසෝතගාමී ප්‍රතිපදාවක් කියනවා. එබැවින් අරමුණෙන් අරමුණට මමත්වයෙන් ගන්න නැතුව මමත්වයෙන් නොගැනීමෙන් මමත්වයෙන් ශූන්‍ය කර ගන්නා ප්‍රතිපදාව තමයි බුදු සමයේ පෙන්වන කර්මක්ෂය කිරීම හෙවත් විදසුන් වැඩිම කියලා කියන්නේ. ඒ තේරුම් ගත්ත අයට කරන්න පුළුවන්. ඒකට ස්ත්‍රී පුරුෂ කිහිපැදි ભેදයක් නෑ. එහෙම පුද්ගලයන් මේ සමාජයේ වැඩි වෙනවා නම් ඔවුන් මේ සමාජයේ දුක් වැඩි කරන්නේ නැති අය, දුක් මුදාහරන්නේ නැති අය සමාජයට. ඔවුන්ම සැනසෙන අතර ඔවුන් නිසා අනිත් අයත් දුකටපත් වෙන එකෙන් වළකිනවා. එබඳු සමාජයක් ස්ථාපිත කිරීම සඳහා මෙම නාලිකාවේ උත්සාහයන් පළදරන්නට වෙනවා. අපි කොටස් කරවන් වෙන්න වෙනවා. දේශකයන් වහන්සේලා වශයෙන් සහ සවන් දී අනුගමනය කරන අය වශයෙන් අපට දැහැමි රටක් ස්ථාපනය කරන්නට අවශ්‍ය නම් මිනිස් හදවත් තුළ සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛ අනාත්මය නම් වූ ධම සරණ කරන පුද්ගලයන්ගේ අනුපාතය ඉහළ දාන්න වෙනවා. එසේ කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මෙම ධර්මානුශාසනාව හේතු වාසනා වේවා. අනුග්‍රහ දැක්වූ සියලු දෙනාට මංපෙත් විවර වේවා, ස්තුති වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මේ සම්මා සම්බුදු සසුන අක්‍රීයභාවයෙන් මුදවාගෙන සක්‍රීයභාවයට පත් කර ගැනීමට ඔබ හැමගේ උත්සාහය හේතු වේවායි කියන ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි.